දෙවියන්ගේ සිහින ඔබේ සිහිනයට වඩා ගොඩාක් විශාලයි. ස්වාමීන් වහන්සේගේ මේසය ඔබගේ මේසයට වඩා ගොඩාක් ලොකුයි. සාමාන්‍ය සමය පළවෙනි සතිය ජනවාරි 15 සෙනසුරාදා මෙනෙහි කිරීම. මගේ ප්‍රමාන්තයනේ ජීවිතේ අපි අපේ තන හිර වෙලා හිටියොත් මොන අපරාධයක්? අපේ සැලසුම් වල අපි හිර වෙලා ඉන්නේ නැද්ද? අපි හිර වෙන්නේ මමත්වයක ස්වාර්ථයක. අද අපි දකිනවා පළවෙනි කියවීමේ සාවුලු රජගේ කැඳවීම. සාවුලු කියන්නේ මුල්ම රජ. හැබැයි එයාගේ පසුබිමක් තිබුණා. සාමුවෙල්ට දෙවියන්වහන්සේ කතා කරලා තිබුණා ඊශ්‍රායල් ජනතාව බල කරපු නිසා රජ කෙනෙක් පත් කරන්න. මෙන්න දෙවියන් වහන්සේ මුළු ඊශ්‍රායල් ජනතාවම පාලනය කරන්න. දෙවියන් වහන්සේගේ තැන දෙන්න රජ කෙනෙක් පත් කරන පුද්ගලයාගේ ස්වභාවය බලන්න. පෞරුෂය උත්කෘෂ්ඨ පෞරුෂයක්. වචනේ කතා කරලා කියනවා බෙන්ජමින්ගේ ගෝත්‍රයට අයත් කිෂ් නම් මිනිසෙක් සිටියේ. ඔහු උකලි මහා ධනවතෙකි. ඔහු අබියේල්ගේ පුත්‍රයාය, ෂෙරෝර්ගේ මුණුබුරාය, අපියාගේ වංශයට අයත් බෙකෝර්නර්ගේ පවුලේ කෙනෙකි. ඔහුට සාවුල් නම් කඩවසම් පෙනුමක් ඇත තරුණ පුත්‍රයෙක් සිටියේ. ඔහුට වඩා පෙනුමක් ඇති කෙනෙක් ඊශ්‍රායල් වරුන් අතර සිටියේ නැත. ඔහු අන් හැමතෙම වඩා උස කෙනෙක් විය. දිනක් සාවුල් ගේ පියව් කිෂ්ගේ කොටලුවෝ නැති වුණේය. කිෂ් තම පුත් සාවුල්ට කතා කොට ඔබ වැඩකාරයන්ගෙන් එක්කෙනෙකු හඬගසාගෙන පිටත්ව ගොස් කොටලුවන් සොයන්න කීවේය. ඔය එප්‍රායිම් කඳුකරේ සිට ශාලිෂාට් රට දක්වා ඇවිද නමුත් කොටලුවන් සම්බවුණේ නැත. ඔවුන් ශාලීම් රටේ ඇවිද නමුත් කොටලුවන් හිද නොවූ බැවින් ඔහු බෙන්ජමින්ගේ රටටද ඇවිද්දෝය. එහෙත් ඔහුට ඔවුන් සම්බව නොවුණේ නැත. සාමුවෙල් සාවුල් දුටු විට සමිධානමාසි සාවුල්ට කතා කොට මෙන්න මා නුඹට කී මිනිසා මොහු මගේ සෙනඟ පාලනය කරන්නේ යයි වදාළසේක. බලන්න හමු වෙච්ච විදිය. සාවුල හොයාගෙන යන්නේ කොටලුවෙක්. කොටලුවෙක් කියලා කියද්දි මගේ ප්‍රමාන්තේනේ කිසිම වැදගත් නැති සතෙක්. අස්සෙක්වත් නොවන බූරුවෙක්වත් නොවන. අස්සයා බූරුව සංසේෂණ වෙලා තමයි කොටලුව හැදෙන්නේ. ඒතර මේ කිසිම වැදගත් නැති සතාම හොයන තැනදී සාවුල්ට හවුවෙන්නේ සාමුවෙල්ව දිවසිවරයා. ස්වාමීන් වහන්සේ අර කොටලුවෝ හරක් ඒ සීමා සහිත තැනින් ස්වාමීන් වහන්සේ කැඳවන විදිය බලන්න. උන්වහන්සේගේ මේසේ ගොඩාක් විශාලයි ඔබගේ මගේ මේසයට වඩා. ස්වාමීන් වහන්සේ අභිෂේක කරනවා. දෙවියන් වහන්සේගේ තැන දෙන්න, ජනතාව බලා ගන්න, එඬේරික කාර්යයකට, රාජකීය කාර්යයකට සුදු තෛල නාලිප කරලා පත් කරනවා වූ රාජ කෙනෙක් කරන්නට. මගේ ආදර ප්‍රමාන්තයනේ ඔබගේ මගේ ජීවිතේ ඔබ මම බූරුව කොටලුව හොය ඉන්නේ නැද්ද? ස්වාමීන් වහන්සේ ඔබ ගැන ඊට වඩා ලොකු දෙයක් හොයන්න ඔබට මට ආරාධනා කරනවා. අද අපි මේ පසුබිමත් එක්ක දකිනවා මතෙව්ගේ කැඳවීම. මතෙව්ගේ තාත්තා ගැන සඳහනක් තියෙනවා. නැවත උන්වහන්සේ පිටත් මුහුද අසලින් ගෙසේක මුළු සමය උන්වහන්සේ වෙත රැස්වුව. උන්වහන්සේ උන්ට ඉගැන්වුසේක. උන්වහන්සේ මග වඩනා විට අල්පේවුස්ගේ පුත් ලෙවි නැමැති රේගුපොලේ හිඳුන දැක්කා. මගේ ප්‍රමාන්තනේ අල්පේවුස්ගේ පුත් මතෙව් රේගුපොලේ ලෙවි ඒ කියන්නේ වහල්කමක හිටිය කෙනෙක්. මිනිස්සු තුච්ච කරලා කෙල ගහපු චරිතයක්, අප්පිරියා කරපු කෙනෙක් සම්නාසය හමු වෙනවා. එයාව දකින්න වටිනාකමක් තියෙනවා. මිනිස්සු එයා දකින්න එයාට ගහපු ලේබල් එකක් තියෙනවා, හම්මඩුවක් තියෙනවා. මො ජේසු ඊට වඩා එහා තැනක් දකින්නේ. මගේ ආදර ප්‍රේමවන්තනේ ජේසු යාගේ ජීවිතයට වඩා මහා ගැඹුරක් දකිනවා. උන්වහන්සේගේ සීනය විශාලයි. ඒ මේසය, ඒ රේගු පොලේ මේසය වචනේ කතා කරලා කියනවා උන්වහන්සේ භගවඩන අල්පේවුස් ලෙවි නැමැත්ත රේගු පොලේ හිඳුන දැක බදු එකතු කරනවා. බද්ද කියන්නේම බද්ද කියම වහල්කමේ සංකේතයක් නේ. යටත් විජිතයක් වෙච්ච රාජ්‍ය ප්‍රධාන රාජ්‍යයට ගෙවිය යුතු මුදලක් නේ. ඒ වෙන රෝමයේ යටත් විජිතයක් නේ, පලස්තීනයේ, ඊශ්‍රායලයේ. මම ප්‍රමාණිත ඒතොර ඒ බදු වහල්කමේ සංකේතය ඊශ්‍රායල් ජනතාව වහල් කරන 16ක් වෙලා බදු එකතු කරන්න එක්ක බදු කැමියෙක් වෙච්ච තැන. නමුත් ස්වාමීන් වහන්සේ මේ මේසේ පෙරලන විදිය බලන්න. ඒ මේසෙම තමයි මේසේ ඉඳගෙන බදු එකතු කරපු මිනිස්සුන්ව වහල් කරන්න වහල්කමේ 16ක් වෙච්ච මතෙව් ලෙවීව මතෙව් කරන්නේ
මහා පුදුම විපර්යාසයක. එහුව මතෙව් කරන්නේ ආලේපයක් එක්ක. ජේසු මගේ ප්‍රමාන්තනි අන්තිම රාත්‍රී භෝජනයේ මේසේ ඒ රොටි පූපත් එක්ක උන්වහන්සේ භෝජනයක් වුණා. භෝජනයක් වෙලා භෝජන ඔබ මාව සුව කරන්නට ඒ දිව්‍ය භෝජනයෙන් ඔබ මාව ශක්තිමත් කරා, පෝෂණය කරා, සුව කරා. ඒක උන්වහන්සේ කතා කළා කියන්නේ වෛද්‍යවරයා වුණේ රෝගියාට. මම ආවේ සුදනන් නෙමෙයි දුදනන් උදෙසා කියලා. කෙනෙක් රෝගීව ඉඳලා රෝගී කියලා දන්නේ නැත්නම් මම ප්‍රමාන්තනේ කොරෝනා නැහැයි කියලා කොරෝනා දන්නේ නැත්නම් හැදිලා ඉඳලා මොන විනාශයක්ද? එනිසා තම රෝගී කියලා දැනගන්න එකම වාසනාවක්. ඒතර ඒක දන්නේ නැතුව හංග ගන්න සිල්වත්යයි සිත තරම් අපිට වෙන කවුරුත් නැහැ. මම රෝගී කියන තැන ජේසුවේ මේසේ ඉඳ ගන්නවා. ඔබගේ වහල්කමේ මේසේ සුභාරංචියේ මේසයකට පෙරලන්න මගේ ප්‍රමාන්තනේ. සුභාරංචියකට පෙරලන්න උන්වහන්සේ ජීවිතය රීරි මාංශය කඩලා ඔබට අනුභව කරන්න සප්‍රසාදයක් වෙලා දීලා තියෙනවා. මතෙව්ගේ මේසේ පෙරලනවා. සුභාරංචියේ මේසයකට. මතෙව් සුවිශේෂය ලියන්නට. බදු එකතු කරලා වහල් කරපු මතෙව්ම ඉඳගෙන ඒ ගණන් ඉලාව් ලියපු මතෙව්ම ඒ ඇඟිලි වලට හිරවෙච්ච ඒ පෑනේ ඒ පැන්සලෙන් ලියන්නේ සුභාරංචිය මුළු මනුෂ්‍ය සංහතියම ගලවන. අද මතෙව් සුවිශේෂයත් එක්ක කී දෙනෙක් ගැලවිලා ඇතිද? මගේ ප්‍රමාණය චුට්ටක් හිතලා බලන්න ඔබගේ සිහිනය. සහ දෙවියන් වහන්සේගේ සිහිනය ඔබ ගැන. ඒක පෙරලෙන එක වචනයක් එක්ක. ජේසුව මුණ ගැහුනම උන්වහන්සේ කතා කළා කියනවා මා අනුව එන්න. මේ පුංචි වචනය මුළු ජීවිතයම වෙනස් කරනවා. ඒ වචනය මතෙව්ට ඇහෙනවා, ලෙවිට ඇහෙනවා. ඒ වචනේ දෙමුහත් කඩුවක් වගේ සිතේ සිතුවිලි අරමුණු විමසනවා. ඒ විමසන වචනය මගේ ප්‍රමාන්තනේ එයාට අතාරින්න බලය දෙනවා. ජීවිතේ පෙරලනවා. නාසේ තිත්ත කලවරේ ආලෝකය වේවායි කියන ඒ වචනය අනුව ඒ වචනය ආලෝකය ගෙනාවම මනුස්සයාගේ ජීවිතේ පෙරලෙන්නේ වචනත් එක්ක. අද ඔබ පිළිගන්නවද ඔබත් වහල් වෙච්ච අනිත් අය වහල් කෙනෙක් කරන ලෙඩෙක් කියලා. ලෙඩෙක් කියලා ඔබ දන්නවා නම් ඔබම ඔබගේ බෙහෙත හොයාගෙන දඟලන කෙනෙක් නම් මොන අපරාධයක්ද? ඔබගේ මේසයත් එක්ක ඔබ දඟලලා ඔබ පොරබදිනවා නම් අතහැර ගන්න බැරුව මේස පෙරලගෙන නන්නත්තර වෙලාද? නැහැ. මේසය අතරින් ඔබට බලයක් ඕනේ. ඒ බලයට ඔබට හඬ ඇහෙන්න ඕනේ. හඬ හිබ්‍රු 4:12 කතා කරන ලෙස දෙමුහත් කඩුවක් වගේ ඔබගේ සිතුවිලි අරමුණු විමසනවා. ආත්මය ප්‍රාණවායයෙන් වෙන් කරනවා. සංධි ඇටමිදුලෙන් වෙන් කරනවා. ඒ මහා බලය ඔබට දැනෙද්දී ඒ මහා බලයත් එක්ක ඔබට අත්හරින්න බලය ලැබෙනවා. මගේ ප්‍රමාන්තනේ නපුරා ඒ නිසා ස්වාමීන් වහන්සේ ඔබ ගැන දකින සිහිනය මෞකසතර පිළිසඳ ගන්නට කලින් උන්වහන්සේ ඔබව දැක්කේ දිවැසිවරයෙක් විදියට. පොළදාසල් ප්‍රසාද ස්ථාපනය තුළ ඔබට ලබන කැඳවීමක්, පූජකවරයක්, රාජකීය කැඳවීමක්. සාවුලට විතරක් නෙමෙයි ඔබට තියෙනවා ජේසු තුළ රාජකීය කැඳවීමක්. එඬේරික කාර්යයක්. බෞතිස්මය තුළ ඔබට තියෙනවා දිවැසිවර කාර්යයක්. මගේ ප්‍රමාන්තනේ බෞතිස්ම ඔබට තියෙනවා පූජක කාර්යයක්. එනිසා ඔබගේ මේසය අතාරින්න. ඒ අතාරින්න එක උන්වහන්සේට ඔබ පෙරලන්න බෑ. හැබැයි ඒක අතාරින්න උන්වහන්සේගේ බලයම ඔබට ඕනේ. එනිසා වඩා අපි උන්වහන්සේගේ බලයට යමු. මේසේ අතහැරලා මෙච්චර කාලෙ යපිච්ච ඒ තැන අතහැරලා ස්වාමීන් වහන්සේගේ ජීවිතේ විසි කරන්න විශ්වාසයක් ඕනේ. ඇදහිල්ලක් ඕනේ. ඇදහිල්ල ඇති වෙන්නේ පණිවිඩය ඇසීමෙනි. පණිවිඩය ඇති වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ ගැන දෙසීමෙනි. රෝම 10:17. එනිසා ඔබ තව වචනට යන්න. ඔබට තේරෙනවා ඔබ දුර්වලයි කියලා. ඒ වචනයට යන්න. වචනයට ඔබට කතා කරන්න ඉඩ දෙන්න ආරාධනා කරනවා. තෑබරවම. සිතා බලන්න, මෙනෙහි කරන්න, මානු වෙන්න ජේසුවට ආරාධනා කරනවා. ආමෙන්. ජේසුස් පිරයි.